සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ උතුම් ජාතක කතාවක් මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ වදාළ සුන්දර සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, අපේ ජීවිතවලට යහපත සලසන වටින අර්ථයක් එකතු කරගන්න. පින්වතුනි, අපි කොයි කවුරුත් කැමති අපේ ජීවිතවලට දෙවියන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ බැල්ම, දෙවියෝ රකින්නවා කියන කාරණේ. දෙවියන්ගේ රැකවරණ ලැබීම කියන එක ගැන කවුරුත් සතුටුයි. නොයෙක් දේවල් කර කර අපි හැමදෙනාම විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? දෙවිවරු අපව ආරක්ෂා කරත්වා, දෙවියෝ අපිව රකිත්වා, දෙවියන්ගේ බැල්ම අපට ලැබෙත්වා, දෙවියන්ගේ පිහිට ලැබේවා. අපි සාමාන්‍යයෙන් ආශිර්වාද කරනකොටත් කියනවා දෙවි පිහිටයි. දෙවියන්ගේ රැකවරණේ, දෙවියන්ගේ බැල්ම කියලා කියන්නේ හැමදෙනාම වගේ ආස කරන එකක්. නමුත් පිං තියෙන අය විතරයි දෙවිවරුන්ට පේන්නේ. දෙවිවරුන්ට හැමදෙනා පේන්නේ. පින තියෙන කෙනාව තමයි දෙවිවරුන්ට පේන්න ගන්නේ. දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ පිනක් තිබුණොත්. ඒක හොඳට පැහැදිලි වෙනවා අද ඉගෙන ගන්න ජාතක පුවතෙන්. දෙවියන්ගේ බැල්ම වැටෙන්න නම්, දෙවියන්ට පේන්න නම්, කොටින්ම දෙවියන්ට පේන්න නම් පිනක් ඕනයි. පින නැත්තම් මේ හිටියත් දෙවිවරුන්ට පේන්නේ. ඒ නිසා මේ ජීවිතේ හරි වටින එකක් පින රැස් කරගන්න එක. ජීවත් වෙනවා කියලා අපි කරන්නේ පින්වතුනේ සිත, කය, වචනය හසුරුවන එකනේ. අපි හිතින් හිතනවා, වචනයෙන් කතා කරනවා, කයින් කරනවා. ඔය කරන දේවල් පින් රැස් වෙන විදිහට කරන්නත් පුළුවන්, පව් රැස් වෙන විදිහට කරන්නත් පුළුවන්. චේතනා පහළ කොට චේතනාත්මකව පින් හිතුවිලි වලින් යුක්තව, පුණ්‍ය අදහස් වලින් යුක්තව අපි හිතන දේ, අපි කියන දේ, අපි කරන දේ අපිට මතුමත්තේ සංසාර ගමනේ සැප විපාක ලබා දෙන දෙයක් බවට පත් වෙනවා. චේතනා පහළ කරලා පිනක් කරනකොටත් ජීවිතයට සැපේ සලසන දෙයක් එකතු වෙනවා. ඒ පින යලි යලිත් සිහි කර කර සතුට වෙනකොට තමන් කරපු පිනක් ගැන හිතීමේ පින එතන රැස් වෙනවා. ඊළඟට කවුරු හරි කරපු පිනක් ගැන අපි අහලා, අනේ ඒ කෙනා කයින් යහපතක් කරලා, අනේ ඒ කෙනා වචනයෙන් යහපතක් කරලා, අපි එහෙම කවුරු හරි කරපු පිනක් ගැන අහලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙනකොටත් අපේ ජීවිතේට පිනක් රැස් වෙනවා. එහෙම තමයි පින කියන එක අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන්නේ. ඔය වගේමයි අනිත් පැත්ත. බුදුරජාන් වහන්සේ වදාළා මනෝ පුබ්බංගමා ධම්මා. ජීවිතේ හැම දෙයකටම ප්‍රමුඛ වෙනවා මනස. පූර්ව අංගය වෙනවා මනස.
මනෝසෙට්ටා මනසම වැදගත් වෙනවා. මනෝමය හැම එකම මනසින් හටගන්නවා. කෙනෙක් ඒ මනසේ දුෂ්ට වූ හිතුවිලි තියාගෙන, පවිටු හිතුවිලි තියාගෙන බාසතිවා කරෝතිවා. පවිටු මනසින් වචන කතා කරනවා, පවිටු මනසින් කායික ක්‍රියා කරනවා. ඒ බඳු කෙනාට රැස් වෙන්නේ පව. පාපේ රැස් වුණාට පස්සේ ඒ පාප කර්මය කියන එක දුක් විපාකයක් උපදින දෙයක් විදිහට අපේ ජීවිතේට එකතු වෙනවා. අපි තුමු කයින් කෙනෙක් පවක් කරනවා මේ වෙලාවේ, එයාට දුක් විපාකයක් එකතු වෙමින් තියෙනවා. කෙනෙක් වචනයෙන් පවක් කරනවා නම් දුක් විපාකයක් එකතු වෙමින් තියෙනවා. ඒ පාප කර්මය යලි යලිත් සිහියට නැගෙනකොට ආයමත් සකස් වෙන්නේ පවක්මයි. ආයමත් සකස් වෙන්නේ දුක් විපාක විඳින්න සිද්ධ වෙන දෙයක්මයි. අපි හිතමු මේ පව ගැන තව කෙනෙකුට කියනවා මම මෙහෙම එකක් කරන්නේ. දන්නවද මම මෙහෙම වැඩක් කළා කියලා නරක එකක් ගැන කියනවා. ඒ කියද්දී අනිත් කෙනා හරි ෂෝක්නේ කියලා අපි හිතමු අනුමෝදන් වුණා කියලා. පවිටු එකක් අනුමෝදන් වෙනකොට ඒ අනුමෝදන් වීම තුලත් තමන්ගේ ජීවිතේට දුක් විපාකයක් හැදෙනවා. ඒ හින්දා මේ සිත කය වචනේ කියන එක හසුරුවනකොට නම් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ඒ හින්දායි මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ මාව මඤ්ඤේත පුඤ්ඤස්ස. පින කියන එක ගැන චූටි කියලා හිතන්න එපා. න මන්තං ආගමෙස්සති. ඕක පුංචි පිනක්නේ. ඒක මගේ කරා මහා ලොකුවට එන එකක් නෑ කියලා හිතන්න එපා. උද බින්දු නිපාතේන උද කුම්භෝ පිපූරති. වතුර වුණත් බින්දුව එකතු වුණොත් කලයක් පුරවන්න පුළුවන්. වතුර බින්දුව කියලා නෑ කතාවක්. බින්දුව වුණත් අපි එකතු කරොත් ඒ වතුර බින්දුව එකතු වෙලා කලයක් පිරෙනවා. අපි හිතමු වතුර බින්දුව වැහෙන තැනක් තිබ්බා කියලා. පින්වතුනි අපි එතෙන්ට තිබුණොත් එහෙම චූටි භාජනයක්. ඒ වතුර බින්දුව වැහෙන තැනට අපි පොඩි භාජනයක් තියෙනවා. ටික වෙලාවක් යනකොට මොකද්ද වෙන්නේ? අර බින්දුව වතුර ටික අර භාජනෙට එකතු වෙනවා. වතුර උනත් බින්දුව එකතු වී කලයක් පිරියන්නේය. පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි යාචනං. ඕන්න ඔය වගේමයි පින රැස් කරන පින්වතා ටික නමුත් පින් කරනකොට ඔහුගේ ජීවිතේ පිනෙන් පිරෙන්නේය. ඉතින් ඒ නිසා පින කියන එකට ආසා කරන්න අද මේ අහන ධර්ම කාරණාව ඔබට පිනට ආසා කරන්න ගොඩාක් උපකාර වෙයි. අද මේ දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ නොවැම්බර් මාසයේ 3 වෙනිදා උපන්දිනයේ යෙදෙන පින්වත් ඒ.එච්. ශාන්ත කුමාර මහත්මයා තමන්ගේ උපන්දිනේට ආශිර්වාද සලසා ගැනීම පිණිසයි ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන ලෝකේ අග්‍ර වූ දානය ධර්ම දානය දෙන්න ඕනා කියලා හිතපු හිතවිල්ලත් පිනක්. වටින පිනක්. මේ ධර්ම දානමේ පින දහම අසන පින්වතුන්ලා හැමෝම අනුමෝදන් වෙන්න. අනුමෝදන් වීමත් පිනක්. පින රැස් කරගත්තොත් පින්වතුනි මා ආරම්භයේදීම කිව්වේ පින රැස් කරපු කෙනාට පින රැස් කිරීමේ පුණ්‍ය මහිමයක් විදිහට ලැබෙන දෙයක් තමයි පින් කරපු කෙනාව දෙවියන්ට පේනවා. පින් නොකර වාසය කළොත් පින් නොකරපු මනුස්සයාව දෙවිවරුන්ට පේන්නේ නැතුව යනවා. බලන්න මේ සිද්ධිය. මේ ජාතක පුවතේ නම සංක ජාතකය. සංක නම් වූ බ්‍රාහ්මණයා ගැනයි මේ ජාතක කතාවේ කියවෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ වාසය කළේ සැවැත් නුවර ජේතවනාරාමේ. සැවැත් නුවර හිටියා පින්වතුනි ඊටාම සැදැහැවත් ඒ වගේම ධනවත් උපාසකෙක්. මේ උපාසකතුමා දවසක් සැවැත් නුවර ධම්සභා මණ්ඩපයට එනවා බණ අහන්න. එදා බුදුරජාණන් වහන්සේ දානය ගැන හරි ලස්සන බණක් දේශනා කළා. දන් දීමේ වටිනාකම ගැන හරි ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ දේශනාව මේ උපාසකතුමා බොහෝම පැහැදීමෙන් අහගෙන හිටියේ. අහලා දානය සම්බන්ධයෙන් විශාල ප්‍රසාදයක් ඇති කරගත්තා. එදා ධර්ම දේශනාව ශ්‍රවණය කරලා පිටත් වෙන්න කලින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කිව්වා ස්වාමීනි මට දානය ගැන ගොඩාක් හිත පැහැදුනා. ස්වාමීනි මං සතුටුයි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන්ට දානයක් පූජා කරන්නට.
ස්වාමිනී හෙට දවසේම දානෙ දෙන්න ආසයි මං. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මහා සංගරුවනත් සමග හෙට දවසේ මාගේ සිටු මන්දිරයට වැඩම කරන සේක්වා. මාගේ නිවසේ බුදුරජාණන් වහන්සේටත් මහා සංගරුවනටත් දානේ සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ නිහඬව දානේ බාර ගත්තා. ඕන දැන් ඒ උපාසකතුමා නිවසට ගිහිල්ලා තමන්ගේ සේවක පිරිසත් එක්ක බොහෝම ලස්සන මනරම් මණ්ඩපයක් තැනෙව්වා. ඒ මණ්ඩපය ඊටාම අලංකාර ආකාරයෙන් මණ්ඩපයත් බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවනට පූජා කළා. ඊටාම වටින ඊටාම සුන්දර ආකාරයෙන් මේ මණ්ඩපය කෙරෙව්වේ. දැන් අපි බුදුරජාන් වහන්සේ උදෙසා විහාර මන්දිර කරද්දි ගොඩාක් ලස්සනට කරන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසා නේද? ඊටාම මනරම් විදිහට ලස්සනට පිළිවෙලට ඒ මන්දිර අපි කරන්නේ ඇයි? ඒ අපගේ බුදුරජුන් උදෙසායි. භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන බුද්ධ රාජයන් වහන්සේ උදෙසා කරන අපට මේ සද්ධර්ම දායාදේ ලබා දුන්න ශාස්ත්‍රූන් වහන්සේ උදෙසා කරන මණ්ඩපය අපි පුළුවන් උපරිමයෙන් කරනවා. ඒ විහාරය අපි පුළුවන් උපරිමයෙන් කරනවා. ඉතින් ඒ වගේමයි මේ උපාසකතුමත් එදා දාණයට සකස් කරපු මණ්ඩපේ ගොඩාක් ලස්සනට හැදෙව්වා. එහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ 500ක් වූ භික්ෂු සංඝයා වහන්සේලාට ආසන පැනෙව්වා. කාලේ දන්වලා බුද්ධ ප්‍රමුඛ මහා සංගරුවන තමන්ගේ නිවසට වැඩම කෙරෙව්වා. ඒ වැඩම කරන මොහොතේ ඊටාම ඉහළ ආකාරයෙන් පුද සත්කාර කළා, ගෞරව දැක්වුවා. ප්‍රණීත දම්පැනින් පූජා පැවැත්තුවා. මේ දානේ එක දවසක් පූජා කරාම මෙතුමාගේ සතුට ඉහවහා ගියා. මෙතුමා කල්පනා කළා මේ සතුට මට තව ඕනේ. ඒ නිසා මං දවස් 7ක්ම දන් දෙන්න ඕන. බුදුරජාන් වහන්සේටත් 500ක් මහා සංගරුවනටත් දින 7ක් දන් දුන්නා. ඒ දානේ පූජා කරලා 7 වෙනි දවසේ මෙතුමා දැන් එක දිගට දානේ දෙනකොට දානේ ගැන තියෙන ප්‍රසාදේ තව තව බලවත් වෙනවා. 7 වෙනි දවසේ තීරණය කළා ਸਰව පරිස්කාර දානයක් දෙන්න ඕනේ කියලා. ਸਰව පරිස්කාරය කියලා කියන්නේ දාණයට අමතරව සියලු ආකාර පිරිකර. බලන්න එතකොට දානේ පූජා කරලා ඉවර වෙලා දානෙන් පස්සේ පාවහන් පූජා කළ හැම භික්ෂුවකටම හැම භික්ෂුන් වහන්සේ නමකටම පාවහන් පූජා කළා. තව බොහෝ දේ පූජා කළා. මේ පාවහන් පූජාව අනිකුත් අවශ්‍ය කරන සංඝයාට උවමනා කරන මූලික පරිස්කාර පූජාව සිද්ධ කරලා ඊටාම සතුටින් ඉන්නකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාණයෙන් පස්සේ භුක්තානුමෝදනා ධර්ම දේශනාව දේශනා කරන්න පටන් ගත්තා. එහිදී බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක තොප මේ සිදු කරපු ਸਰව පරිස්කාර දාණය පිළිබඳව ගොඩාක් හිතේ සතුට ඇති කරගන්න. ඔබ රැස් කරගත්තේ විශාල පිනක්. මේ රැස් කරගත්ත පින ගැන හිතා සන්තෝෂ වෙන්න. මොකද උපාසක අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ නොවූ කාලයක පසේ බුදුරජාණන් වහන්සේ නමකට එක් පාවහන් යුගලක් දන් දීපු කෙනෙක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා නැති යුගයක පසේ බුදුවරු හිටියා. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් එක නමකට පාවහන් යුගලක් පූජා කරපු කෙනෙක් නැව බිඳී අනතුරකට පත්වෙච්ච වෙලාවේ මහා සයුර මැද ජීවිත අන්තරාවක් නොවි ආරක්ෂා වුණා. එහෙම කිව්වා. මේක හරි විස්මයජනක එකක්නේ. මහා සාගරයේ මැද නැව ගිනුනාට පස්සේ ඒ නෞකාවේ අනතුරින් තමන්ගේ ජීවිතේ මහා සයුර මැද බේරුණා. පාවහන් පිදූ පිනක් නිසා. ඒක කියනකොටම අර උපාසකතුමාට බලවත් කැමැත්තක් ඇති වුණා. මමත් අද දාණයට පාවහන් පූජා කළානේ. මේ පාවහන් පූජාවේ පුණ්‍ය විපාකේ කොහොමද? මං තව බොහෝ පිරිකරත් පූජා කළානේ. ඒකේ පුණ්‍ය විපාක කොහොමද? ඒක දැනගන්න ආසාවක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ වදාලා පාවහන් පූජා කරපු පුණ්‍ය විපාකේ අසිරිය තමයි ඒක. ඒකත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා නොවේ. දැන් පසේ බුදුරජාණන් වහන්සේලාට පුදන දානෙයි
සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුදන දානයේ අතර වෙනස දක්ඛිනා විභංග සූත්‍රයේදී වදාළනේ භාග්‍යතුන් වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දන් දෙනවාට වඩා මහත්ඵලයි මහානිසංසයි එක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පුදන දානේ. ඉතින් එහෙමනේ සම්බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරන දානේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානේ දෙනවාටත් වඩා ඒ පෞද්ගලික දානයටත් වඩා මහත්ඵලයි මහානිසංසයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන විශේෂෙහි දෙන දානේ. එතකොට මෙතුමා සර්ව පරිස්කාර පූජාව කළේ එහෙමනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක තොප බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සර්ව පරිස්කාර දානයක් පූජා කරගත්තා. මේ පිදු දානේ විපාක ඔබේ සසරට පිහිටන තිබෙන්නේ නැති වේවිද? ඒකාන්ත කොට ඔබේ සංසාර ගමනට මේ දානමය පින මහා පිහිටක් වෙනවා. ඒ නිසා හිත පහදව ගන්න කිව්වා. එතකොට මේ උපාසකතුමා හරීම සන්තෝෂෙන් මහා කාරුණිකයන් වහන්සේට කියනවා ස්වාමීනි මම 7 දිනක්ම දානේ පූජා කළා. ස්වාමීනි මේ මනරම්ව කරවූ මණ්ඩපයත් මං බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂ කෙරෙව්වේ. ස්වාමීනි මේ හැම ආසනයක්ම වාඩි වෙන්න සකස් කරපු හැම ආසනයක්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ උදෙසා සකස් වුණේ. ස්වාමීනි මගේ මේ සිටු මන්දිරේ මේ භූමිය පවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂයි මං විශේෂයෙන් සකස් කළා. මාගේ නිවසේ සියලු සත්කාරයෝ සම්මානයෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ උදෙසා වුණා. ස්වාමීනි මං ලොකු පිනක් රැස් කරගත්තා කියලා මං දන්නවා. මට හරි සතුටුයි. නමුත් ස්වාමීනි මේ මොහොතේ මම දැනගන්න කැමතියි ඒ අතීතයේ පාවහම් පූජාවක් සිද්ධ කරලා මහා සයුර මැද ආරක්ෂා වෙච්චි ප්‍රවෘතිය. ස්වාමීනි අපට ඒ ගැන අනුකම්පාවෙන් කියා දෙන්නකෝ කිව්වා. අන්න ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ සංඛ ජාතකය දේශනා කළේ. බොහෝ ඈත අතීතයේ බරණැස් නුවර හඳුන්වලා තියෙනවා මෝලිනී නගරය කියලා. දඹදිව බරණැස ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ මෝලිනී කියලා. ඒ මෝලිනී කියන නුවර බ්‍රහ්මදත්ත කියන රජෙක් රාජ්‍ය කරමින් හිටියා. ওই කාලේ මෝලිනී නගරයේම සංඛ කියලා බොහෝම ධනවත් බ්‍රාහමණයෙක් වාසය කළා. මේ බ්‍රාහමණයා හරිම පුදුම සහගත කෙනෙක්. අනිත් පිරිස අතරේ මේ බ්‍රාහමණයා බැබලී කැපී පෙනුණා. එකම එක අංගයක් නිසා. ඒ මොකක්ද එකම එක අංගේ? දන් දෙනවා. එක දිගට දන් දෙනවා. දාණයට ලෝභයි. දන් දෙන්න පුදුම ආසාවක්. නිරන්තරයෙන් දානේ පූජා කරනවා. මේ සංඝ බ්‍රාහමණයාගේ නිවසේ ඉන්න සේවකයෝ හැමතිස්සෙම පාරේ තොටේ යන අයගෙන් දානේ ගැන අහනවා. ඔබලාට මොනවා හරි ඕනද? මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවද? අපේ සිටුතුමා දානේ පූජා කරන්න කැමැත්තෙන් ඉන්නේ. මොනවා හරි ලබා ගන්න දෙයක් තියෙනවා නම් කියන්න. හැමතිස්සෙම දාණයට සැරසී සිටියා. ඒ දාණයට සැරසුණු සංඝ බ්‍රාහමණයා ඒ නිසා ඒ කාලේ හරි ප්‍රසිද්ධයි. නිරන්තරයෙන් දන් දෙනවා. සිටු මන්දිරේ දිවා රාත්‍රී දෙකේම මිනිස්සුන්ට ඕන දෙයක් ලබා ගැනීම උදෙසා විවෘතව තිබුණා. එහෙම දන් දුන්නා. ඉතින් එහෙම දාණයටම සිත යොදවා තියෙද්දි තමන්ගේ නිවස ඉදිරියේත් නුවර මැදත් නුවර සිව් දොරටුවේත් යන හැම තැනකම පිළිවෙලින් දන්සල් 6ක් කරවමින් සිටිද්දී මෙතුමාගේ ධන සම්පත් ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. මොකද ඉතින් මෙහෙම දානයක් දෙනකොට අඛණ්ඩව එක දිගට දිනපතා දන් දෙද්දී මෙතුමාට දානේ පූජා කර ගැනීම පිණිස තියෙන වස්තු සම්භාර ටික ටික අඩු වෙන්න පටන් ගත්තා. එතකොට මෙතුමා හිතුවා මෙහෙම මම මේ දානේ පූජා කරන පිළිවෙලට ගෙදර මං එකතු කරලා තියෙන ගබඩාවල වස්තුව ඉක්මනින්ම අවසන් වෙන්න පුළුවනි. එහෙම වුණොත් මේ පටන් ගත්ත ලස්සන වැඩේ මේ සුන්දර දන් වැට මට අඛණ්ඩව කරගෙන යන්න බැරුව යනවා. ඒ නිසා ටික වැඩිපුර හොයන්න ඕන. බලන්න පින්වතුනි හිතපු හැටි. තමන්ගේ යැපීම උදෙසා සල්ලි හොයන්න ඕන කියලා නෙවෙයි හිතුවේ.
එතුමා හිතුවේ දානේ පූජා කරන්නට මං වැඩිපුර ධනෙ හොයන්න ඕන. ඒ අදහසින් යුක්තව එතුමා කල්පනා කළා ව්‍යාපාර කටයුතු ටිකක් හොඳට කරගන්න, සරුවට කරගන්න ස්වර්ණ භූමියට නැව් නගින්න ඕන කියලා. ඉතින් තමන්ගේ අඹදරුවන්ට කතා බහ කරලා දැනුවත් කරලා අඹදරුවන්ට සිහිපත් කළා සේවක කාරකාදීන්ට මම මේ පටන් ගත්ත දන් වැට උදෙසාමයි මම මේ නැව් නගින්න තීරණය කළේ. ඒ නිසා මොන අපහසුතා ආවත් දන් වැට නම් නවත්තන්න බෑ. මං ඉද්දී දුන්නා වගේම අඛණ්ඩව දාන දෙන්න ඕන කියලා පිරිස දැනුවත් කළා. පිරිස දැනුවත් කොට දාස කම්කරු ආදී පිරිවර ඇතුව දහවල් මධ්‍යාහ්නයේ පාවහන් පැලඳගෙන කුඩේකුත් ඉහලාගෙන එතුමා පටුන් ගම බලා පිටත් වුණා. නැව් නගින තැනට එතුමා පිටත් වෙලා ගියා. ඔය යන අවස්ථාවේ පින් රැස් කර ගැනීමට මෙච්චර ආසා, දානේ පූජා කරගන්නට මෙච්චර ආස මේ දානපති සංක බ්‍රාහ්මණයාව එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමන් වහන්සේගේ නුවණින් දකින්න ලැබුණා. ඒ දැක්කේ මෙහෙම එකක්. මේ සංක බ්‍රාහ්මණතුමාට මහා සයුර මැද අනතුරක් වෙනවා. ඒ අනතුරින් මේ සංක බ්‍රාහ්මණතුමාට ලේසියෙන් බේරෙන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. බොහොම භයානක අනතුරක් නැව මහා සාගරයේ මැදයේදී හානි වෙනවා. එතකොට මෙතුමා බේරෙනවා නම් මෙතුමාට විශාල පින් බලයක් තියෙන්න ඕන. ඒ පින් බලේ මෙතුමාට උපද්දන්න ඕන කියලා හිතලා අර පසේ බුදුරජාණන් වහන්සේ මේ කාෂ්ඨක වෙලාවේ, දැන් මේ මධ්‍යහනේනේ, කාෂ්ඨක වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ සංක බ්‍රාහ්මණයා ඉදිරියට එන්න පටන් ගත්තා. කිසිම හේවණක් නැතුව පොළවේ පය තියන්න බැරි තරම් රත් වෙලා ඒ උත්තමයන් වහන්සේ වැඩම කරනවා පාවහන් නැතුව. සංක බ්‍රාහ්මණතුමා කියලා කියන්නේ දානපති, දන් දෙන්න සැරසී හිටපු කෙනෙක්. දැක්ක ගම මහා සංවේගයක් හටගත්තා. හපොයි, මේ උත්තමයන් වහන්සේ කොහොම වඩිනව ඇද්ද? අඩිය තියන්න බැරි තරම් පොළොව රත් වෙලා. පාවහන් යුගලක් නැතුව කොහොමද මේ පොළොවේ මේ උත්තමයන් වහන්සේ වැඩම කරන්නේ? හිසට හෙවණක් නැහැ. කොහොමද මේ උත්තමයන් වහන්සේ මේ පොළොවේ වැඩම කරන්නේ? අනේ මේ උත්තමයන් වහන්සේට මා සන්තක මේ සියල්ල පූජා කරන්න ඕන කියලා ඉක්මනට කුඩේ අකුල ගත්තා. ළඟට ගිහින් පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කිව්වා අනේ ස්වාමීනි මට අනුකම්පා කරන්න. මට අනුකම්පා කරලා ඔබ වහන්සේගේ ගමන මොහොතකට නවත්තලා ආන්නර රුක් සෙවණට චුට්ටක් වැඩම කරමු. පසේ බුදුරජාණන් වහන්සේව රුක් සෙවණකට වඩම්මලා එතන පොඩිවට ආසනයක් සකස් කරලා වඩා හිඳෙව්වා. සේවක කාරකාදීන් එක්කනේ මේ ගමන යන්නේ. සේවකයෝ ළඟ තිබුණා මෙතුමාගේ ප්‍රයෝජනෙට අරගත්ත ඔය ගමන් වෙහෙස, පය වෙහෙස දැනුනාම ඒවා සුවපත් කරගන්න ගාන තෙලක්. ඒ තෙල ඉල්ලගෙන හොඳට අර පසේ බුදුරජාණන් වහන්සේගේ දෙපාවල තෙල් ආලේප කළා. සාත්තු කළා, උපස්ථාන කළා. සේවකයෝ ලව්වා පැන්ගෙන් වාගෙන පා දෝවණය කෙරෙව්වා. තමන්ගේ වටීන පාවහන් යුගල ගලවලා සේවකයන්ට දුන්නා. මේක හොඳට දෝවණය කරලා සුවඳවත් කරලා අරගෙන වරෙලා. ඒකලයි පසේ බුදුරජාණන් වහන්සේට පාවහන් යුගල පූජා කළා. ඊළඟට තමන්ගේ කුඩය පූජා කළා. ඕන් ඔය පින සංක බ්‍රාහ්මණයා සිද්ධ කරගත්තා. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ පාවහන් යුගලත් පැලඳගෙන කුඩයත් මේ ඉසලාගෙන අර අවුරශ්මියෙන් පීඩාවක් නැතුව වැඩම කරන හැටි මේ සංක බ්‍රාහ්මණතුමා බලාගෙන හිටියා. පින්වතුනි, දානේ පූජා කරන මිනිස්සෙක්, දානයට කැමති මිනිස්සෙක් ලබන වටින සතුටක් ඒක. තවත් කෙනෙක් සැපවත් වෙලා සැපසේ ඉන්නවා දකින්න සතුට. ඇත්තම මිනිසෙකුට මනුස්ස ජීවිතේ ආන්න ඒ හැකියාව උපදව ගන්න පුළුවන් නම් අපේ මනුස්ස ජීවිතේට ඒක ගොඩාක් වටිනවා. තව මිනිස්සෙක් සැපසේ ඉන්නවා බලලා සතුටු වීම.
තව මිනිස්සෙක් ප්‍රණීත ආහාරයක් අනුභව කරන්න දීලා ඒ මිනිස්සයා ප්‍රණීත ආහාරය අනුභව කරනවා දකිමින් සතුටු වීම. තව මිනිස්සෙකුට වටින වස්ත්‍රයක් දීලා ඒ වස්ත්‍රය ඇඳගෙන මේ මිනිස්සයා සතුටු වෙනවා දැකලා තමන් සතුටු වීම. හරි වටින එකක්. ඉතින් පින්වතුන්ලා මේ බණපද ශ්‍රවණය කරනකොට ඒ වගේ ලස්සන ඒවාට ආස කරන්න. තවත් මිනිස්සෙක්ගේ සතුට ලබා දී ඒ සතුට දකිමින් තමන් සතුටු වීම. බොහොම සුන්දර එකක්. හදවතක් ඇතුලේ තැම්පත් කරගත යුතු බොහෝම ලස්සන එකක් ඒක. තව කෙනෙකුගේ සැපය දකිමින් තමන් සතුටු වෙනවා කියන එක. ඉතින් මේ සංඝ බ්‍රාහ්මණතුමාට ඒක තිබුණා. එතුමා තමා විසින් පින රැස් කරගෙන ඒ රැස් කරගත්ත පින ගැන යලි යලිත් හිතමින් සතුටු වුණා. ඒ සතුටු වෙනකොට මොකද්ද වෙන්නේ? තව තවත් පින වැඩින්නේය. පින කියලා කියන්නේ පින්වතුනි එහෙම ආශිර්වාදත් එකක්. පිනක් අනුමෝදන් වීම, පිනක් සිහිපත් කර ගැනීම, පිනක් ගැන හිතා සතුටු වීම, ඒකත් බොහෝ පින් වැඩෙන එකක්. දැන් එහෙම සිද්ධියක් තියෙන්නේ. මිගාර මාතු ප්‍රාසාදය. අපේ විසාකා මහෝපාසිකාව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂී කරවා පූජා කරපු මහා විහාර පූජාව මිගාර මාතු ප්‍රාසාද පූජාව සිද්ධ වෙනකොට විසාකාවගේ යෙහෙලියක් හිටියා. ඒ යෙහෙලිය එච්චර සල්ලි භාගය තිබ්බ කෙනෙක් නෙමෙයි. එයාට මේ විහාර පූජාව වෙනුවෙන් කිසිම දායකත්වයක් දරන්න බැරි වුණා. ශ්‍රමයෙන් හෝ ධනයෙන්. ශ්‍රමයෙන් ධනයෙන් දායක වෙන්න බැරි වුණාට එයා දායක වුණා එක ක්‍රමයකට. ඒ තමයි අනුමෝදන් වීම. විසාකා කරන පින ඒ අනුමෝදන් වුණා සාදු කියලා සතුටු වුණා. ඒ යෙහෙලිය මිය පරලෝ ගියා. මිය ගිහිල්ලා උපන්නා තව්තිසාවේ. තව්තිසාවේ උපන්න ඇයව අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට මුණ ගැහෙනවා දිව්‍ය ලෝක චාරිකාවේ වඩිද්දී. මුගලන් මහරහතන් වහන්සේ අහනවා වන්නාතේ සබ්බතිසා පභාසති. දෙව්දු ඔබේ පැහැය දස දිසාවම ඒකාලෝක කරනවා. ගන්ධාතේ සබ්බදිසා පවායති. ඔබේ දිව්‍යමය සුවඳ මේ දස දිසාවෙම සුවඳ පතුරවනවා. මනුස්ස බුතා කිම කාසි පුඤ්ඤං. දෙව්දු මනුස්ස ලෝකේ ඉන්නකොට ඔයා කරගත්ත පින මොකද්ද? එතකොට ඇය කියනවා ස්වාමීනි මම පින රැස් කරගත්තේ මෙන්න මේ විදියට. මම පින් රැස් කරගත්තේ ස්වාමීනි තව කෙනෙක් කරපු පින අනුමෝදන් වීමෙන්. ඔන්න වටින කාරණාවක් පින්වතුනි. තව කෙනෙක් කරන ලද පිනක් ගැන අසන්නට ලැබෙද්දී දකින්නට ලැබෙද්දී ඒ පින ගැන සතුටින් අනුමෝදන් වීම යනු ඔබ විසින් රැස් කරන පිනයි. අපිට මේ ජීවිතය ගත කරනකොට එක එක මිනිස්සුયો පින් කළා කියන එක අහන්න ලැබෙනවනේ. එතකොට අපි මොකද්ද කළ යුත්තේ? අනුමෝදන් වෙන්න ඕන. ඒ දෙව්දු කියනවා ස්වාමීනි මගේ යෙහෙලිය විසාකා ඇයයි පින කළේ. ඇය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ විශේෂී මිගාර මාතු ප්‍රාසාදයේ කරවා පූජා කළා. ස්වාමීනි මම පැත්තක ඉඳලා පින අනුමෝදන් වුණා. ඇය කරපු පින මා කළා වගේ මං සතුටු වුණා. ස්වාමීනි මා භුක්ති විඳින්නේ ඒ අනුමෝදන් වීමේ පිනේ විපාකයයි. මුගලන් මහරහතන් වහන්සේ අහනවා දෙව්දු නුඹ අනුමෝදන් වෙලා තව්තිසාවේ දිව්‍යමය කාමයෙන් ඊතා සැපසී සිටිනවා. ඒ පින කරගත්ත තැනැත්ති කෝ කියලා ඇහුවා. ස්වාමීනි ඈනේ පින කළේ. ඇය මගේ යෙහෙලියයි. මං ඇය ගැන හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් මට දෙවි දේවතාවුන්ගෙන් අහන්න ලැබුණේ ඇය මටත් වඩා ඉහළ දිව්‍ය ලෝකයක ඉපදී සිටින බවයි. පින අනුමෝදන් වීම. පින අනුමෝදන් වීම ගැනත් මේ ජාතක පුවතේ හරි ලස්සනට විස්තර වෙනවා. දැන් මේ සංඝ බ්‍රාහ්මණතුමා ඉතින් ඕනොහම පින කරගත්තා.
පසේ බුදුරජාන් වහන්සේ ගන්ධමාදන කියන පසේ බුදුරු වැඩ ඉන්න පර්වතයට වැඩම කළා. සංඝ බ්‍රාහ්මණතුමා පටුංගමට ගියාට පස්සේ සේවක කාරකාදීන් ඔක්කොම නවත්තලා එකම එක සේවකයෙක් විතරක් තමන් එක්ක යන්න නැවට නගා ගත්ත තමන්ගේ පහසුව පිණිස. දැන් මේ සේවකයාත් සමගින් සංඝ බ්‍රාහ්මණතුමා නැව් ගමන පිටත් වුණා. නැව දවස් 6ක් කිසි කරදරයක් නැතුව මුහුද මැදට ගියා. 7 වෙනි දවසේ නැවේ සිදුරක් හටගත්තා. එන්නම සිදුර බලවත් වුණා. එතනින් වතුර එනකොට තව තවත් ලී කඩලා ගියා. නැව බේර ගන්න බැරි මට්ටමටම නැවට වතුර පිරෙන්න ගත්තා. දැන් මිනිස්සු විලාප තියනවා. මිනිස්සු විලාප තියනකොට මිනිස්සු කෑකොස්සන් ගහන හඬට මිනි මෝරු එකතු වුණා වටේට. දැන් මිනිස්සයන්ට නැවේ ඉන්නත් බෑ. නැවෙන් පහලට පැන ගන්නත් බෑ. පැන්න ගමන් මිනි මෝරු. බේරුමක් නැහැ. එතකොට සංඝ බ්‍රාහ්මණතුමා තමන්ගේ සේවකයට කතා කළා. මෙහාට වරින් මෝරුන්ට අහුවෙන්නේ නැතුව බේරෙන්න උත්සාහ කරමු අපි. නිකන් මෙතන අත්බැඳගෙන හිටියොත් එහෙම මේ මෝරුන්ගේ කටට අහුවෙලා මැරලා යන්න වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු. මේ බ්‍රාහ්මණතුමා අරගෙන ඇවිල්ලා තිබුණු ගිතෙල් හකුරු ආදිය පුළුවන් තරම් අනුභව කළා. ඊට පස්සේ තමන්ගේ ශරීරය පුරා තෙල් තවරා ගත්තා. ඊළඟට සේවකයාත් සමගින් නැගගත්තා මේ නැවේ කුඹගස මුදුනටම. කුඹගස මුදුනේ ඉඳලා අර මිනිමෝරුන්ට වඩා උඩින් මිනිමෝරු ඉන්න සීමාවට වඩා උඩින් එහා පැත්තට මුහුදට පැන්නා. පැනලා දැන් මෙතුමා පීනන්න පටන් ගත්තා. සේවකයාත් පීනනවා. ඉතින් දෙන්නාම පීනගෙන යනකොට මෙතුමා කල්පනා කළා ජීවිතය කියලා කියන්නේ මරණය එන එකක්මයි. මේ සමහර වෙලාවට මේ මුහුද මැදම මගේ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඒ හින්දා මරණයට පත්වෙන ජීවිතේ මම උතුම් කුසලයක් තුලම පවත්වාගෙන ඉන්න ඕන. මං උපෝසත සිල් සමාදන් වෙන්න ඕන කියලා මෙතුමා පීනන ගමන් සිල් අධිෂ්ඨාන කළා. සීලයට ආසා කරන අයගේ ස්වභාවය එහෙමයි. සීලේ වටිනාකම දන්නා අයගේ ස්වභාවය එහෙමයි. පීනන ගමන් සිල් සමාදන් වුණා. සිල් සමාදන් වෙච්චි මෙතුමා දැන් පිහිනනවා. සිල් සමාදන් නොවිච්චි සේවකයාත් පිහිනනවා. මේ පීනිල්ල දවස් 7ක් පීනන්න සිද්ධ වුණා. දවස් 7ක් යනවා කෙලවරක් පීන්නේ මහා සයුර මැද අමාරුවෙන් දැන් පීනනවා. මුහුදේ ආරක්ෂාව පිණිස සතරවරම් දෙවිවරුන් විසින් පත් කරපු දෙවඟනක් ඉන්නවා. ඒ දෙවඟනට කියනවා මණි මේකලා. මණි මේකලා නම් වූ දෙව්දූ තමයි මහා සයුර ආරක්ෂා කරන්නේ. ඒ මහා සයුර ආරක්ෂා කරනවා කියලා කියන්නේ මේ මහා සාගරයේ යම් පිං ඇති කෙනෙකුට අනතුරක් වෙන්න ගියොත් එහෙම ඒ දෙව්දූ එයාට පිහිට වෙනවා. මේ දෙව්දූ අර දිව්‍යමය කාමයෙන් දිව්‍යමය ඉසුරුමත් බවින් ප්‍රමාදයටපත් වෙලා හිටපු නිසා දවස් 7ක් අවධානය යොමු කරන්න බැරුව ගියා මුහුදට. 7 වෙනි දවසේ එකපාර බලනකොට මේන්න පේනවා මහා පින්වන්තෙක් සයුර මැද අනතුරටපත් වෙලා ඇය දැක්කේ එක්කෙනයි. මහා පින්වන්තෙක්. ඒ සංඝ බ්‍රාහ්මණයා. සංඝ බ්‍රාහ්මණයත් එක්කම ළඟ පීනනවා තව මිනිහෙක්. ඇයට පේන්නේ. මම එකයි කිව්වේ පින්වතුනි පින රැස් කරන කෙනාව තමයි දෙවියන්ට පේන්නේ. දෙව්දූ මේ සංඝ බ්‍රාහ්මණතුමාට පිහිට වෙන්න හේතුවා. භෝජන අරගෙන ඒ සංඝ බ්‍රාහ්මණතුමා ඉදිරියේ අහසේ මැවෙනවා. ඒ මැවෙනකොට ඉර අවරට ගිහිල්ලා. ඉර අවරට ගියපු කෙනාට කොච්චර ප්‍රණීත භෝජනයක් තිබුණත් ඉර අවරට ගියපු වෙලාවේ සීලවන්තයා බොජුන් අනුභව කරන්නේ සීල සමාදන් වෙලා ඉන්නේ. සංඝ බ්‍රාහ්මණතුමා මේ භෝජන දකිනකොට අර දෙව්දූට කිව්වා ඕක අරගෙන පැත්තකට වෙන්න. මට භෝජන වලින් වැඩක් නැහැ කිව්වා. දැන් සේවකයාට දෙව්දූ පේන්නේ. දැන් පින නැතිකොට ස්වභාවය.
පින නැති නිසා සේවකයාට දෙව්දූ පේන්නේ නැහැ. දෙව්දූට අර සේවකයා පේන්නේ නැහැ. හැබැයි පින් රැස් කරපු පින්වන්තයාට දෙව්දුව පේනවා. දෙව්දුවටත් ඒ පින්වන්තයාව පේනවා. හරි පුදුමයි පින්වතුනි මේ පින කියන එක. අප විසින් පින රැස් කරනවා නම් ඒ පින විසින් අපට පිහිට වෙන හැටි හරි පුදුම සහගතයි. දෙව්දු මේ පින්වන්ත සංඝ බ්‍රාහ්මණතුමාත් එක්ක කතා කරනකොට සංඝ බ්‍රාහ්මණතුමා උත්තර දෙන එක සේවකයාට පේන්නේ නිකන් තනියෙන් කතා කරනවා වගේ. සේවකයා ඇහුවා මෙන්න මෙහෙම. අනේ සංඝ බ්‍රාහ්මණය තොප බොහෝ දැන උගතෙක් නොවේ. බණ දහමත් ඇසුවෙක් නොවේ. තම්පෙන් පුදනා වේලේ සිල්වත් මහන බමුණන් දුටුවෙක් නොවේ. එනමුදු ඒ කිසිවක් නැති මහ සයුරේ මූදුදියට මැදි වී මං උපෝසත සිල්ගෙන ඉන්නේ කියා මන්ද මේ කෑ ගහන්නේ. එතකොට සංඝ බ්‍රාහ්මණතුමා කියලා තිනවා මං උපෝසතේ අරන් ඉන්නේ ඔය භෝජන අරගෙන පැත්තකට වෙන්න කියලා. ඒ හින්දා තමයි එහෙම ඇහුවේ. තොපට කතා කෙරුමට මෙහි මාමිස වෙන කවුරුත් නැත්තේ. සේවකයා කියනවා ඔබත් එක්ක කතා කරන්න මෙතන මේ වෙන කවුරුත් නැහැ මං විතරයි ඉන්නේ. මොකද්ද මේ තනියෙන් දඩවන එකේ තේරුම කියලා ඇහුවා. එතකොට සංඝ බ්‍රාහ්මණතුමා උපස්ථායකයාට කියනවා උතුම් රූසිරින් යුතු ඕ හැබැයි ලස්සනයි. රණ බරණින් බබලමින් ඈ සිටින්නේ. ඒ ළඳ මුහුදු දිය මතින් ආවා. අහසේ සිට රන් බඳුනක රස බොජුන්ද පුරවා මට බත් කන්ට කියා කියනවා. මා කෙරෙහි පැහැදුන සිතින් සිටින ඇයටයි මා මේක කීවේ. මා අටසිල් ගත්ත අයෙක් කියා මෙහි වැළපීමක් නෑ මිතුරේ. මිත්‍රයාට කියනවා උපස්ථායකයට කියනවා මම මේ අටසිල් ගත්තා කියලා තනියෙන් මේ දොඩවනවා නෙමෙයි. මෙහෙම දෙව්දුවක් මතු වුණා. ඒ දෙව්දුව තමයි මට මේ භෝජන දික් කරේ. අටසිල් ගත්ත මට මොකටද භෝජන? මං ඒ නිසා එපා කිව්වේ. එතකොට උපස්ථායකයා මේ සංඝ බ්‍රාහ්මණතුමාට කියනවා අනේ බමුණ මේ මුහුදේ මෙබඳු දේවතාවියක් දුටු වේලේ තමන්ට සැපයක් තිබේද නොතිබේදයි කියා නුවණැතියෙක් ඇගෙන් මෙසේ විමසිය යුත්තේ දියෙන් උඩට මොහොතක් නැගෙමින් ඇදිලි බැඳන් ඇසුව මැනේ තී මහා බැලති දෙවඟනක්ද එ르දි බැලති නරදුවක්ද කියා. ඒ දෙවඟනින් අහන්න කිව්වා ඔබට ආනුභාවයක් තියෙනවද අපිට පිහිටක් වෙන්න. එතකොට සංඝ බ්‍රාහ්මණතුමා අහලා තියෙනවා එම්බා ලඳුනේ තී ඊතා සැපෙන් මදෙස බලා සිටින්නේ මට බත් කන්ට කියා යලි යලි මා අමතන්නේ. මහානුභාව ඇති පින්වත් ලඳේ අසමි මාතිගෙන් මහ බල ඇති දෙවඟනක්ද නර දුවක්ද තී. නුඹ කොයි වගේ දෙවඟනක්ද කියලා ඇහුවේ. එතකොට ඔන්න මණිමේකලා දෙවඟන ගාථා දෙකකින් උත්තර දුන්නා. පින්වත් සංඝ බමුණ මං මහානුභාව ඇති දෙවඟනක්ම වෙමි. මහසයුරේ මුහුදු දියෙන් අසරණ තොප දැක මෙහි ආමි. තොප ගැන තරහ සිතක් නැති මං අනුකම්පා ඇති. යහපත සලසන්ටයි මෙහි ආවේ. පින්වත් සංඝ බමුණ මෙහි ප්‍රනීත කෑම බීම සයනාසන තියෙනවා. හස්ති යාන අස්ව යාන මේ ආදියක් තියෙනවා. ඒ හැම දෙයක්ම තොපහට පවරා දෙන්නම සිතෙනවා. තොප සිතෙන් කැමති ඕන දෙයක් මාහට කිව මැන. පින්ඩස් කරපු සංඝ බ්‍රාහ්මණතුමාට දෙව්දූ කියනවා නුඹට ඕන සැපයක් ලබා දෙන්න මා බැඳී සිටිනවා. මම මණිමේකලා දෙව්දුවයි. එතකොට මේ සංඝ බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මේ මුහුදු දිය මත සිටින මේ මට පමණක් පේන මේ දෙවඟන මට මේ දේවල් දෙන්නම් කියලා කියනවා. එතකොට මෙයා මේවා මට දෙන්නේ මගේ ආනුභාවයකටද නැත්නම් වෙන මොකක් හරි එකකටද? මේ ගැන මං අහලා බලන්න ඕන. සංඝ බමුණ අහනවා. සොඳුරු අඟපසඟ ඇති, සොඳුරු පා යුගල ඇති, සොඳුරු ඇහි බැම ඇති. ඇයිද තී මට මෙසේ සලකන්නේ? මා විසින් කළ කිනම් ධනක විපාකයක්ද? කවර උතුමෙකු දෙසා කළ උවටැනක පිනක්ද? පිහිටක් නැති මේ සයුරේ මෙසේ මට පිහිටට ලැබුණේ. මේ පිහිටක් හිතාගන්න බැරි සාගරේ මැද මට මෙහෙම එකපාර පිහිටක් මතු වුණේ. මං කරපු මොන යහපතකින්ද? ඔන්න එතකොට ඇයට
මේ සංක බ්‍රාහ්මණතුමාට ඇයගෙන් තමන් රැස් කරපු පින ගැන ආය අහන්න ලැබෙනවා. පින්වත් සංක බ්‍රාහ්මණය, ග්‍රීස්මයට ගිනි රත්තු උණු වැලි ඇති මාවතේ නිකලෙසෙක් භික්ෂු නමක් වැඩියා පාගමනේ. පිපාසිතෝ වෙහෙසට පත් ඒ පසේ බුදුන් දැක තොපගේ පාවහන් යුගල ගරුසරු ඇතුව පිදුවනේ. එයයි කැමති දේ ලැබදෙන තොපදුන් මහදානය. බලන්න, දෙවිවරු දකින්නේ පින්වන්තයා සහ පින්වන්තයා රැස් කරපු පින. දැන් මේ සංක බ්‍රාහ්මණතුමා මම මෙහෙම පිනක් කරගත්තා කියලා කිව්වේ නෑනේ මණිමේකලාට. මණිමේකලාව දැක්කා. මේ බ්‍රාහ්මණතුමා මෙබඳු පිනක් කොට තිබේ. ඒ පින කරපු නිසාය මෙතුමා මට පේන්නේ. එතකොට එතුමාට බොහෝම සතුටක් ඇති වුණා. එතුමා කියනවා, එසේනම් පින් ඇති දෙව්ලන්දේ මනා ලෙස හොඳින් පීරිද්දු මුහුදු දිය ඇතුළට නොයනා රුවන් සුළඟින් එගොඩ ගෙන යන නැවක් මට දෙනු මැනේ. ඔන්න සංක බ්‍රාහ්මණතුමා ඉල්ලපු එක. එහෙනම් දෙව්දු ඔයාගේ අනුභවයෙන් මට කිසි කරදරයක් නැතුව ආපහු මගේ ගම් රට බලා යාගන්න පුළුවන් නැවක් දෙන්නකෝ කිව්වා. වෙනත් යානයකට මේ මුහුදු දියේ කිසිම ඉඩ කඩක් නැත්තේ. මේ මුහුද මැද වෙන යානාවලින් ඇති වැඩක් නැහැ. මෝලිනී නුවරට අදම මා සුවසේම ඇරලවනු මැනේ. මං ජීවත් වෙච්ච මේ මෝලිනී නගරයට මාව ආයෙමත් අදම එකයි යන්නකෝ කිව්වා. ඔබේ ආනුභාවයෙන්. එතකොට මේ දෙව්දු 1000 රියන් දිග 400 රියන් පළල 2500 රියනක් ගැඹුර ඇති මහා නෞකාවක් මැව්වා. පින්වතුනි, මේවා නිකන් අපිට අහනකොට අద్භූතයි වගේ තමයි. නමුත් මේ අපි අහන්නේ මොන වගේ දෙයක්ද? පින්වන්තයෙක්ගේ මහා පුණ්‍ය විපාකයක්. පින් රැස් කරපු කෙනෙක්ගේ මහා පුණ්‍ය විපාකයක් ගැනයි මේ අහන්නේ. අදටත් පින් කරපු ඈයන්ට අනතුරු සිද්ධ වෙන්න යනකොට ඔහොම මහා අద్භූත දේවල් වෙනවා. අදටත් වෙනවා. පින් කරපු අයට ජීවිතේට අතුරු ආන්තරා එන්න යනකොට හිතාගන්න බැරි විදිහට බේරුණේ කොහොමද කියලා හිතාගන්න බැරි විදිහට බේරෙනවා. ඉතින් ඒ නිසා මේ පුවත අපි අහනකොට පින ගැනමයි හිත පහදවන්න ඕනේ. ඇත්තෙම භාග්‍යතුන් වහන්සේ පින් රැස් කරපු අර බ්‍රාහ්මණතුමාගේ හිත තව තවත් පිනෙහි පහදවන්නනේ මේ ජාතක කතාව දේශනා කළේ. එතකොට මේ දෙව්දු නැව මැව්වා. ඒ නැව ගැන කියනවා මෙහෙම. ඒ නැව සත්‍රුවනින්ම කරවා තිබුණා. ඒ නැවේ කුඹගස් 3 ඉඳුනිල් මණිකින් යුක්ත වුණා. රණින් කරපු රැහන් පටින් යුක්ත වුණා. රිදියෙන් කරපු රුවලින් යුක්ත වුණා. රණින් කරපු වැස්මකිනුත් යුක්ත වුණා. ඇයි වැස්මක් මේ නෞකාවට? හොඳට හෙවන හැදෙන වැස්මක්. ඡත්‍රය පිදූ පින. කුඩයක් පූජා කළානේ පසේ බුදුරජාණන් වහන්සේට. ඒ කුඩේ පිදූ පින රත්තරනින් කරපු හෙවණක් ලැබුණා. ඊට පස්සේ දේවතාවා ඊටාම ප්‍රවේශමින් සංක බ්‍රාහ්මණයාව දියෙන් උඩට අරගෙන අර අලංකාර නැවේ නංවා ගත්තා. නංවාගෙන පිටත් වෙන්න සූදානම් වුණා. උපස්ථායකයාව පේන්නේ නෑ දෙව්දුවට. එතකොට සංක බ්‍රාහ්මණතුමා තේරුම් ගත්තා මේ දෙව්දුවට උපස්ථායකයව පේන්නේ නැති බව. ඒතර සංක බ්‍රාහ්මණතුමා හිතන්න ගත්තා මේ දෙව්දුවට මාව පෙනිලා මේ උපස්ථායකයව පේන්නේ නැති මොකද? දෙව්දුවට ඇයි මාව පෙවුනේ? ඕන්න එතකොට සංක බ්‍රාහ්මණතුමාට තේරුණා දෙව්දු මාව දැක්කෙත් පින නිසා. සංක බ්‍රාහ්මණතුමා කෑ ගහලා කියනවා උපස්ථායකයාට "ඒයි මිනිස්සයෝ දෙව්දුවට ඔහෙව පේන්නේ. ඔහේ මා විසින් රැස් කරපු පින අනුමෝදන් වෙනවා හොඳයි. මම පසේ බුදු රජාණන් වහන්සේ නමකට පාවහන් යුගලක් පූජා කළා. ඔහේ පින අනුමෝදන් වෙන්න. මම පසේ බුදු රජාණන් වහන්සේ නමකට ඡත්‍රයක් පූජා කළා කුඩයක් පින අනුමෝදන් වෙන්න කිව්වා. අර සේවකයා මුහුදු දියේ ඉඳගෙන පින අනුමෝදන් වුණා. පින අනුමෝදන් වෙච්ච ගමන් දෙව්දුවට පේන්න ගත්තා.
මං හිතන්නේ පින් කරගන්න කැමති කෙනෙකුට අද මේ අහපු පුවත නම් ඉතාම වටිනවා. පින්වතුනි ආසාවෙන් පින් කරන්න. බලන්න රැස් කරපු පිනක් සහිත නිසා සංඝ බ්‍රාහ්මණතුමාට මුහුදු දිය මැද සැලසිච්ච යහපත. ඉතින් ඕන්න ඔහොම ඔය සිද්ධිය සිද්ධ වෙලා එදා සංඝ බ්‍රාහ්මණතුමාත් ඒ උපස්ථායකයාත් සුවසේම මෝලිය නුවරට පැමිණියා මහා වස්තු සම්භාරත් එක්ක. අර නෞකාවේ තිබුණු සියලු වස්තුව ඒ දෙව්දුව විසින් දේව එරදිහෙම්ම සංඝ බ්‍රාහ්මණතුමාගේ මන්දිරේ පිරෙව්වා. එතුමා බොහෝ දම්පැන් පූජා කරලා මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපාසක එදා ඒ විදිහට මහා දාන පූජා කරපු සංඝ බ්‍රාහ්මණයා කවුද කියලා ඔබ දන්නවද? ඒ වෙන කවුරෙකුත් නෙවෙයි උපාසකය. සංසාර ගමනේ පෙරම් පුරාගෙන පැමිණි මමයි. එදා මාත් සමගම මුහුදු දියේ මණිමේකලා දෙවඟනකින් පිහිට සලසා ගත්ත මං කරපු පින අනුමෝදන් වෙච්චි උපස්ථායක පුරුෂයා කවුද? ඒ අපගේ ආනන්දයන්. එදා අපට පිහිට වූ මණිමේකලා දෙවඟනව සිටියේ අපගේ උප්පලවන්නාවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළා. ජාතක පුවත ශ්‍රවණය කරමින් සිටියේදී අර මහා ප්‍රීතියක් හටගත්තා දානේ පූජා කරපු උපාසකයාට. බලවත් ප්‍රීතියක්. ඒ බලවත් ප්‍රීතියෙන් ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටම විශේෂ වූ සාමුක්ඛංශික ධර්ම දේශනාව දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ දේශනාව අවසානයේ මේ උපාසකතුමා සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් අපි හැමදෙනාට හරි වටින කතා පුවතක්. අපේ ජීවිතවල පින රැස් කරද්දී ඒ පින රැස් කර ගැනීමේ වටිනාකම ගැන යලි යලිත් මේ සතුට ඇති කරගන්න පුළුවන් පුවතක් ශ්‍රවණය කළේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. පින් කරොත් තමයි මේ ලෝකේ යහපත් බලවේග වලට අපි උපෙන්නේ. යහපත් බලවේග දෙවි දේවතාවුන්ට අපිව පේන්නේ දෙවියන්ගේ බැල්ම අපට ලැබෙන්නේ දෙවියන්ගේ ආශිර්වාදය අපිට ලැබෙන්නේ අප පින රැස් කරනවා නම්. පින රැස් කරන්නේ නැත්තම් පින් රැස් නොකරපු කෙනා කොච්චර මහා හඬකින් කෑ ගහලා යදුවත් දෙවියන්ට පෙනෙන්නේ නැත. ඒක හොඳට පැහැදිලිනේ මේ ජාතක පුවතේ. ඉතින් සංඝ ජාතකයේ හොඳට මතක තියාගෙන තමන්ගේ ජීවිතේ පින රැස් කරන්න ආසා කරන්න. අපිට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනීය මුණ ගැහිච්ච ජීවිතේ බොහෝ පින් රැස් කරගෙන අපේ ජීවිත පිනින් සැපවත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මියෝ සියලු දෙවියෝ පහන් සිත් ඇතිව අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානයේ සිදු කරන පින්වත් ශාන්ත කුමාර මහත්මයා එතුමා ධර්ම දානයේ සිද්ධ කළේ නොවැම්බර් මාසයේ 3 වෙනිදා යෙදුණු තමන්ගේ උපන්දිනය නිමිති කරගෙන. ඉතින් එතුමාට මේ ධර්ම දානමේ පිනේ අනුහසින් උතුම් තෙරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ජීවිතේ කරන කියන සියලු කටයුතු තමන්ගේ ජීවිතේ යහපත් බලාපොරොත්තුන් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරේ
සුවසේ පින් රැස් කරගන්න අවකාශ සැදෙත්වා. ගෞතම සාසනය තුළ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. ශාන්ත කුමාර මහත්මයාගේ නමින් මීට වසර 7කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ ආදරණීය මෑණියන්ට සියලු පින් අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා. ඥාතීන්ට දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සුජීවත්ව සිටින ඒ.එච්. ගුණපාල ආදරණීය පියාණන්ට සැලසී පියාණන්ට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. රිය අනතුරක් හේතුවෙන් කකුලේ ආබාධයකට පත්වී සිටින රාජිත පුතාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ආරක්ෂාවෙන් ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. ඉතාලියේ නාපෝලිහි වාසය කරන සියලුම කල්යාණ මිත්‍ර පිරිසට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානය සිදු කළ ඉතාලියේ වෙසෙන පින්වත් එච්.ඒ. ශාන්ත කුමාර මහත්මයාටත් පවුලේ සෑම සියලු දෙනාටත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. තමන්ගේ රැකී ආරක්ෂා ආදිය දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරු කරමින් තමන්ගේ ජීවිතයට තවදුරටත් බොහෝ පින් රැස් කරගන්නට අවකාශ සැලසෙත්වා. ධර්ම දානය සිදු කළා වූ ඒ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන් හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් ඔබ හැම දෙනාටත් ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මේ අවස්ථාවේ සුවසේ පින් පුරාගෙන සුවසේ ධහමේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.